නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පියාසු ලෝකස්මින් කුතෝ නිදාන යෝ චාපි ලෝභෝ විචරಂತಿ ලෝකේ ආසාච නිත්තාච කුතෝ නිදාන යේ සම්පරාය නරස්ස හොಂತಿ තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මතක් කරගත්තොත් මේ ඉදිරියෙන් තියාගත්තේ අපි ඉස්සරන් තියාගත්තේ කලහ විවාද සූත්‍රයේ ඊ ගාවට එන ගාතාව ඉතින් ඒකට අපි පෙරමග සකස් කරලා දුන්නේ ඊයේ ධර්මදේශනාට ඉදිරිපත් කරපු ගාථාවක තමයි සූත්‍රයේ ආරම්භය. මේ සූත්‍රය එහෙම නැත්නම් මේ කලහ විවාද සූත්‍රය සම්බන්ධ වෙන්නේ අපිට නැත්නම් අපිට ඉදිරිපත් වෙන්නේ පොතේ දැනුමතුව බලනකොට සුත්ත නිපාතේ කියන පොතේ කුද්දක නිකායේ අටක වර්ගයේ සඳහන් වෙන සූත්‍රයක්. හුඟක් වෙලාවල් වල ධර්මදේශන සඳහා මාතෘකා නොකරන ಜಾති සූත්‍රයක්. හැබැයි බැලුවොත් හුඟක් අදාළ සූත්‍රයක් ඒක. කුතෝ නිදානා කලහ විවාදා. කුතෝ පහූතා කියලාත් කියනවා නිදාන කියන්න පුළුවන්. ඉතින් ඒ කලහ විවාද ඒ කියන්නේ ලෝකයේ තියෙන කලහ කියනකොට කායික වශයෙන්මුත් අපි ගහ බැන ගන්න වෙලාවට එනවා. විවාද කියනකොට වාචසික වශයෙන් ඒකේ සම්බන්ධ වෙන වෙලාවල් එනවා. අන්න ඒ අනුව බලනකොට ඒකට පහූතා කොහෙන්ද මේවා මේ වඩා වර්ධනය වෙන්නේ කියලා. කලහ විවාද කොහෙන්ද වඩා වර්ධනය. ඉතින් ඒ ප්‍රශ්නේ පළවෙනි ගාථා පදය කලහ විවාද නිසා මේකට කලහ විවාද සූත්‍රය කියලා කිව්වට ඒ ලයිස්ට්ුවට දාලා තියෙනවා පරිදේවනා ශෝක සහ මච්චරාච ශෝක පරිදේව මසුරුකම ඊගාට මානාතිමානා සහ පේසුනාච මේ ඔක්කොම කොහෙන්ද මේක නිදානීය පහූත භාවය කියලා කියන්නේ වඩා වර්ධනය වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේව ඇත්තටම ධර්ම પરම්පරාවල් එකින් එකට යාදීලා තුඩු දීලා වැඩෙන දේවල්. ඉතින් මේවයිදී අන්තර් සම්බන්ධතා හෝ හේතු සම්බන්ධතා අපිට එච්චර කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. මේ හැමදාම ප්‍රශ්න තමයි. අපි ප්‍රශ්නේ ආවට පස්සේ උත්තර හොයනවා. උසාවි ගානේ යනවා. ඒව නැත්තම් මානසික වෛද්‍යවරු ගානේ යනවා. ඒව නැත්තම් මේ විවිධ ක්‍රම බලාපොරොත්තු වෙනවා මේ කලහ විවාද වෙච්ච වෙලාවට මත්තම් පාවිච්චි කරනවා වෙන දූර්ත වලට යනවා. එහෙම නැතුව මේ කොහෙන්ද මේක එන්නේ කියලා ඒකට හෙදකමක් කල්පනා නොවෙන නිසා දෝ සරුවචනහන්සේ නිර්මිත සරුවචනහන්සේ නමක් මවලා ඒ නිර්මිත සරුවචනහන්සේ මේ ප්‍රශ්නේ අහනවා. අපි හැම වෙලාවෙම ප්‍රශ්නයක් ආවට පස්සේ වලිගය උඩ තියාගෙන හනුම වගේ ගිනි තියාගෙන ඉතින් දුවනවා එහාට මේ දුවනවා මෙහාට දුවනවා. ඉතින් ඒ අනුව බලනකොට ලෝකේ එදාද වෙනසක් ඇත්තෙම නැහැ. උතුර නැගිනහිර වෙනසක් ඇත්තෙත් නැහැ. බටහිර පෙරදිග වෙනසක් ඇත්තෙත් නැහැ. ප්‍රශ්නයක් එන්න පමා විතරයි වලිගය උඩ තියාගත්තා. ඊට දුවනවා මෙහෙට දුවනවා කෑ කොස්සන් ගහනවා. කාටවත් විවේක බුද්ධියෙන් කල්පනා කරන්න බෑ කොහෙන්ද මේක එන්නේ කියලා. ඉතින් ඒක අවධානය යොමු කරන්න ශාස්ත්‍රුන් වංශ නමක්ම ලෝකෙට එන්න ඕනේ. ඒකයි සරුවචනාංශයේ ඔය දුකට හේතුව යේ ධම්ම හේතුපබව තේතං හේතුන් තථාගතෝ ආහ. ඔය කියනකොටම ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට උපතිස්ස කෝලිත කියලා තියෙන පරිබ්‍රාජකයාට උපතිස්ස පරිබ්‍රාජකයාට මේ කියනකොටම වැඩි තේරුණා. යේ ධම්ම හේතුපබව තේතං හේතුන් තථාගතෝ ආහ. කිව්වේ මට තේරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියන දේවල් මට කියන්න තේරෙන්නේ නැහැ. නෑ මේ කියන්නකෝ මං 10ක් නයින් තේරුම් ගන්නම් කියලා. ඊට පස්සේ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා තමනෝ කියලා නිරෝධ සත්‍යයත් මාර්ග සත්‍යයත් කියන ඊතුරු පද දෙකත් කියනකොට කෝලිත පරිබ්‍රාජකයටත් සත්‍ය අවබෝධ සිද්ධ වුණා. ඒ නිසා මේ මුලට හිත යොදන එක ඒකට යෝනිසමනස්කාරය කියලාත් කියනවා. ওই විනේනී විනය
ප්‍රශ්න තියෙනවා මූලාය පටිකස්සනේ කියලා එකක්. ආයෙ මුලට අදිනවා. ඉතින් මේ මුලට ඇදීම හුඟගෙනකොට පේන්නේ මේ බලන්න කොහෙන් ප්‍රශ්න ගොඩක් තියෙද්දි ඒ ප්‍රශ්නේ විසඳනා වෙනුවට මේගොල්ලෝ මේ ආයෙ මුල හරන්ට අවශ්‍යනවා කියලා ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ සරුවචන්නාංශය දන්නවා මේ ලෝකේ ඉන්න මිනිස්සුගේ මේ ප්‍රශ්නයක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා වෙන්න ඇති නිර්මිත බුදු කෙනෙක් මවලා කුතෝ පහූතා කලහ විවාදා. කොහෙන්ද මේ කලහ විවාද මේ තරම් වඩා වර්ධනය වෙන්නේ? ඉතින් ඒකට සරුවචන්නාංශයේ කෙටි පිළිතුර අපි මතක් කරගත් විදිහට පියා පහූතා කලහ විවාදා. ඒක අපි හිතන්නේ කලහ විවාද කියන්නේ කායික වාචසික රණ්ඩුවක් වුණාට හටගන්නේ ප්‍රේමයෙන් බව. බැඳ ප්‍රේමේ තරම් එළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හන්දා. ඉතින් ඔය ගාථා පදේ කවි පදේ මතක නැතුව ගියා මට. පස්සේ හැබැයි මතක් වුණා මොකද මම නිතර පාඩම් කරන දේවල් ඕවා. ඉතින් ඒකේ පේනවා බැඳ ප්‍රේමේ තරමට තමයි එළු කඳුළු ප්‍රමාණය. ඉතින් අපි කිසිසේත්ම හිතන්නේ මේ ප්‍රේමයක් අපට කඳුළු දෙයි කියලා. දෙන තරම් දීලා තියෙන එක තමයි. ඉතින් ඒක කිව්වට බනහන වෙලාවෙ නම් ඉතින් ඔව් කියලා ඔළුව වනනවා. ඒ වුණාට කෙරුවාවල් දිහා බලනකොට අපි කලා විවාදයට කැමති නැති වුණාට කලා විවාදයට ඕනේ කරන මේ ප්‍රිය දේවල් රැස් කිරීමට ජීවිතය අවුරුදු 5-6 වෙනකන් අපිට මොනක්වත් තේරෙන්නේ නැහැ. කලා විවාදත් නැහැ. ඊට පස්සේ 6 වෙච්ච ගමන් අපි ඉස්කෝලේ යනවා. ගිහිල්ලා අවුරුදු 26 සමහර 36 වෙනකන් ජීවිතේ සුන්දරම කාලේ මේ සැප හොයන්න මේ ප්‍රිය දේවල් හොයන්න ගත කරනවා. ගත කරලි ඉවරලා විවාහ ජීවිතයට එළඹිලා ඉතින් දරුමල්ලන් වේලා ඊට පස්සේ ටිකටම තියෙන රණ්ඩුව විතරම තමයි. කලා විවාද විතරමයි තියෙන්නේ. රස්සාවකට ගියත් කලා විවාද, ගෙදර ආවත් කලා විවාද. ඒ නිසා ඇඳින් නිතේ ධම්මඩ පස්සේ චීනේ දික්ක සාධනඩු වැඩි වෙලා තියෙනවායි කියලා ওই දූෂමාන ආරංචි ලැබිලා තියෙනවා. අන්තිනිතේ දැම්මට පස්සේ දෙමව්පියොත් දරුවන්ට ගහනවා. මේ ළමා හිංසන කියලා කියන්නේ වෙන කට්ටියම නෙවෙයි. මේ වදාගත්ත දෙමව්පියෝමයි. හදාගත්ත දෙමව්පියෝමයි. අපේ මේ ගියපාර මේ සති සමුලුවට ඒ ආව ළමා විශේෂඥවරිය හොඳම සිංගල මාතාවක්. යා කියන මට ලැජ්ජයි ස්වාමීන් වහන්සේ කියන්න ඔබ වහන්සේලා ඉස්සරහින් ඉඳගෙන ඒ දරුවෝ දඟ කරනවායි කියලා අම්මා තමන්ගේ දරුවා හඳුන් කූරෙන් පුච්චලා. එකක් කිව්වා දෙකක් කිව්වා නෑනේ පුච්චලා. ඉතින් මේ ෆොටෝ පෙන්නලා කියනවා අපි හිතන්නේ මේ කුඩම්ම තමයි ගහන්නේ බනින්නේ. ඉස්කෝලේ සර් තමයි ගහන්නේ බනින්නේ. එහෙම නැත්නම් තරහකාරයෝ කරන්නේ කියලා මේ තමන්ගේම අම්මා. මේ සැරේ අපේ පූසි පැටව දාපුවාම තාත්තා කෑවේ අම්මා නෙවෙයි. ළමයාට අම්මම කනවා. දරුවෝ අම්මම කනවා. ඉතින් ඒ කන්‍යම් කියන තමයි පූසෝ ඉන්නේ ගොවිලාවේ. මොනවා කිව්වත් මොනවා බෑ කන්‍යම් කියලා කියනවා. ඉතින් මේක හිතා ගන්න බෑ. හැබැයි මේ බොහොම ප්‍රිය වස්තුවක් ගැන මේ කතා කරන්නේ කලහ විවාදයකට හේතු වෙනවා. ඉතින් ඒක සිංහල භාෂාවේ අපිට තියෙනවා මහා වැඩිසෙනේ දබරෙටයි මහ උලන් වැස්සටයි කියලා. ඉතින් කවුරුත් එක්ක හරි අපි ওই වැඩි පෛරුපාදානකමකට ගියා නම් ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ කලහයකින් තමයි කෙලවර වෙන්නේ. ඉතින් අපිට මේ සාමාන්‍ය පෛරුපාදානේ මදි. අපිට මේ බොහෝම ඇලි ගලි වාසිය අවශ්‍යයි. ඉතින් මේ දවස්වල මේ කොරෝනා නිසා එපයි කියලා තියෙනවා ඒක. සිප වෙනද ගන්නත් එපා අතරට දෙන්නත් එපයි කියලා. ඈත ඉඳලා නමුත් මොකද්ද මේ ආයිබෝන් කියන්නේ කියලා. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. දැක්කනම් හම්බෙලා මේ ඇලි ගලි වාසිය අවශ්‍යයි. ඊට පස්සේ එහෙමම තමයි ඇලි ගලිම තමයි පිහිය බස්සන්නේ. එහා පැත්තේ මතුවෙන්න බසනවා. ඉතින් ওই දෙක අතර මේ සම්බන්ධතාවයක් පෙන්ලා දෙන්න වෙන්න ඇති මේ නිර්මිත බුදු කෙනෙක් අහලා මවලා නිර්මාණය කරලා අහන්නේ කුතෝ පහූතා කලා විවාදා. පියා පහූතා කලා විවාදා. ඒ නිසා අපි සාමාන්‍ය මනුස්සයා කාමයට හෝ අත්තිකිලමතාන යෝගී කියන මේ දෙකට බොහෝම ප්‍රියයි. අධික කාමයේ ඇලී ගත කරන කාමයේ සුඛල්ලිකාන යෝගයේ හෝ ඒ වගේම ප්‍රියයි තමන්ට වද දී ගන්න එකට. ඉතින් නාසිසම් කියලා තමයි බටහිර මානසික විද්‍යාව නාසිසස් කියන තරුණයාගේ විකෘති හැසිරීමක් අනුව නාසිසම් කියලා කියනවා මේ තමන්ට වද දී ගන්න හැටි. ඒකේ එන්නෙම තමන්ගේ ශරීරයට තියෙන ප්‍රියකම නිසා. ඉතියාට මේ මට්ටමට යනකම් හොඳයි. එහාට මේ මට්ටමට යනකම් භව රාගෙ තියෙන ඊට පස්සේ විභව රාගෙට මත වෙනවා. විභව රාගෙට මත වෙච්ච ගමන් මරනවා. උන්නෝදී මල පණින තැන
භව රාගේ විභව රාගයට මල පණින තැන දන්නේ නැති කෙනාට තමයි පෘ탁 කියලා කියන්නේ. පෘ탁ජනය කියලා කියන්නේ. නමුත් අර මේ ශේක පුද්ගලයා හෝ ආර්ය පුද්ගලයාට හොඳට තේරෙනවා දැන් මේ යන්නේ ගමන ප්‍රිය භාවයේ දිගේ තමයි. හැබැයි ගිහිල්ලා මෙන්න මේ හරියට යන්න ඕක මේ කියනවා මේ අපි ඉස්කෝලේ යන කාලේ අපිට උගන්ලා තියෙනවා රබර් පටියක් ඇදපුවාම ආපහු එනවා. ඇදපු තැනට එනවා. නැත්නම් මට්ටමක් පැනපු ගමන් රබර් පටිය බංගුර වෙලා කඩලා යනවා. ඒ ඇදෙන මට්ටමේ ඉඳලා ඇදපුවාම ආපහු තිබුණු මට්ටමට එන තැන ඉඳලා බංගුර මට්ටමට යන තැන අවන්ති ලක්ෂය කියලා එකක් කියනවා. මට මතක නැහැ ඇත්තටම මේ මගේ මතකේ හරිද කියලා. ඒ අවන්ති ලක්ෂය කියන්නේ ආපහු එන්නේ නැහැ. ඊට පස්සේ රබර් පටිය ඇදිලම හිටිනවා කැඩිලා යනවා. අන්න ඒ වගේ මේ වැඩිසෙනිය දබරටයි කියන තැන අල්ල ගන්නවයි කියන එක හරිම අමාරුයි. හරිම අමාරුයි. ඒ නිසා කියලා තියෙනවා ගොඩක් කර්මස්ථානාචාර්යවරුන්ට මැරෙන්න වෙන්නේ heart attack ඇවිල්ලායි කියලා. මොකද හරි හැම අන ගෙදර මිනිස්සු ගෑනු කෙනයි කියලා හිතන්නකෝ. ස්වාමි පුරුෂයාගෙන් එන ප්‍රශ්නයි කියා ගන්න බැරි දේවලුත් කියලා කියන්නේ කර්මස්ථානාචාර්යවලට. පිරිමි කෙනයි කියලා හිතන්නකෝ. මේ ගෑනිත් එක්ක බෑ කියලා නඩු කියන්නේ කර්මස්ථානාචාර්ය. එදින් ටික කාලයක් ගියාට පස්සේ ඕ කර්මස්ථානාචාර්ය මැරලා යනවා. මැරලා යනවා විතර මට අපවත් වෙනවා වෙන්න ඇති. ඉතින් හිතා ගන්න බෑ මේ මොකද මේ උනේ කියලා. ඒ මොකද හැම කෙනාටම තියෙන මේ කුණු කන්දල් ගිහිල්ලා දෙන්නේ යාට තමයි. ඉතින් ඒව බලනකොට මේ පෑරිච්ච තුවාල, සරව බහැපු තුවාල, ඉතින් ඒ කලහ විවාද වලින් ඇති වෙච්ච අර පෑරිච්ච දේවල් ගිහිල්ලා වමාරන්නේ මේ කර්මස්ථාන. ඉතින් ඒක නිසා මේ ළඟදී මේ ඉන්ටර්නෙට් එකේ බලනකොට ඒක මිනිස්සෙක් ලියලා තිබුණා මේ කරුණාව කාටද කරුණාව දාන්න අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් අඩුවෙන් දක්වන්නයි කියලා. කවදාකවත් අවශ්‍ය ප්‍රමාණයට දක්වන්න එපා. දැක්කුවොත් නයින්ගෙන් තරපදිනවා. පොඩ්ඩක් අඩුවෙන් මතු කරලා වැඩි නටාගෙන එනවා නම් කරන්න තියෙන උදව් කරලා ඉතින් මගේ වාතාවෙන් කියන්නේ ඒක හොඳ නෑ. ඉතින් බන්න කියන කන රත් වෙන්න එකක් ගහන්න ඕන. ඊගවම තේිනවා මේ කරුණාව හරි හැබැයි මට්ටමට දෙන්න එපා. යම් ප්‍රමාණයක් කරුණාව අවශ්‍ය නැහැ. ඊට පොඩ්ඩක් අඩුවෙන් දාලා දීපුවාම ඒක තමයි ආදෙන ක්‍රමය. ඉතින් ඒක දන්නේ නැති නිසා තමයි මේ මල පන්නන තැන දන්නේ නැති නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කුරුසේ යන කණ්ඩ සිද්ධ වුනේ. ඒ නිසා තමයි ගාන්ධිට සුජාතිකයේ වෙඩි උණ්ඩේ කණ්ඩ සිද්ධ වුනේ. ඒකයි කෙනඩිට සුජාතිකයේ වෙඩි උණ්ඩේ කණ්ඩ සිද්ධ වුනේ. ඒකයි සොක්‍රටිස් කිව්වේ මේක වහ තියනවා බීපං. හන්දයි ඒක වහ කෝපේ බොන එක හොඳයි කියලා සොක්‍රටිස් හිර කරලා වහ කෝපයක් දුන්න බොණ්ඩ. මොකද මිනිස්සු කියන විදිහට නෙවෙයි ඉන්නේ යා. මේ මිනිස්සු කලා විවාද ඉන්නේ. එයා කියනවා හේතුව කලා විවාදයට මේක වෙන්නද කියලා ඉවුව කියනකොට මිනිස්සු කැමති නැහැ. වහකෝපේ දීලා කියන බීපන් කියලා. චාර්මස් කියන බොහොම සාධාරණයි මේ වාහනය මට දෙන දේ මම බොනවයි කියලා. එමත් සරුවච්චන්හන්සේ අපිට කියලා දෙනවා. සරුවච්චන්හන්සේ අපිට කියලා දෙනවා මේ කලහ විවාද නොවීම සඳහා මේ ප්‍රිය භාවයේ අන්ත දෙකට ප්‍රිය කරන්න එපා. අත්ති කිලමතාන යෝගයට ඕ කාමසුකල්ලිකාන යෝගයට ඒ වෙනුවට ප්‍රිය නැති අදුක්කම සුඛයට ප්‍රියකරනද අරමුණක නීරස වෙනකොට ඒකට ප්‍රියකරනද නැත්නම් ඒක තමයි ගැලවුම් මාර්ගය කියලා හිතා ගන්න. එහෙම නැත්නම් නීව සංඥා නාසඤ්ඤා කියන තැනේ තියා ගන්න. එහෙම නැත්නම් විසංඛාරගත හිතකට යන්න මේ උපේ උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසය වලට යන්න එපා. ඒ හැම එකකින්ම ওই ප්‍රිය භාවයේ වර්ණක හරි සුන්දරයි. ඒක හරි මේ දෙන්න තුන්දෙනා එකතු වෙලා බජව් දාගෙන කරන්න පුළුවන් වැඩ. නමුත් අනිවාර්යදී පියා පහූතා කලා විවාදා දන්න නිසා ප්‍රිය භාවේ නැතුව ජීවත් වෙන්නත් බැරි නිසා තබ්‍රහ්මචාරීකම රැක ගන්න බැරි නිසා ඒ ප්‍රිය භාවේ තිබිච්චාව නිකන් ඇලි ගලි වාතයක් ඕනේ නැහැ. ඒ වැඩි සෙනෙහ දබරට නිසා ප්‍රමාණ දැනන කටයුතු කරන්නයි කිය. ඉතින් ඒකට භික්ෂුවගේ පැත්තෙන් ගත්තොත් මේ වැඩමුළුවට සම්බන්ධ වෙන භික්ෂු ගාන බොහොම අඩුයි. නමුත් මේ බණ කියන තැන ඉන්න හරියක් ඉන්න හුඟක් භික්ෂුන් වහන්සලා ඉතින් ඒ කට්ටියට කියනකොට තියෙනවා එක ඇඳේ දෙන්නෙක් බුදියන්න එපයි කියලා. ඒකෝ ඉන්න කියලා කියනවා. ඒක නිසා මේ භික්ෂුවක් මේ අනුම ජීවත් වෙච්ච නිසා ඒකචාරී කියලා යහමතර නමක් දාලා තිබිලා තියෙනවා. ඒ chance ඉන්න මේකට මොකද මේ කැමැති නෑ ඇලි ගලි වාසියට. ඉතින් පස්සේ මේ සරුවච්චන්සේ වැඩ ඉනකොටම ඒ භික්ෂුවට විරුද්ධ චෝදනාවක් ගෙන මේ සරුවච්චන්වහන්සේ ළඟට මේ භික්ෂුව ඉන්නෙම ඒකචාරී
තේරෝ නාම බික්කු කියලාත් කියනවා. තේර කියලා නමකුත් විලා තියෙන. ඒකත් සාමාන්‍ය අපි මේ කාලේ භාවිත වෙන්නේ පොදු නමකට. බුදුජානකේ අහලා කියනවා ස්වාමීන් වහන්සේ කියන දේ හැටියට පින්ඩපාත යනකොට හරිය නාණ්ඩ යනකොට හරිය කොයි හරි කවුරු හරි හිටියොත් දෙන්නේ කිටෝ කතාවට වැටෙනවා. එතකොට ඔය අනවශ්‍ය ඒවා ඇති වෙනවා. මම ඒක නිසා මේ එකලාව හැචරෙනවායි කියලා. මේ ප්‍රිය භාවය ඕනේ නැහැ කියලා. ඒක බුදුරජාණන් කියන ඔහොමත් එකක් දිනනවා. ඕරියනි කාය විවේකයේ කියලා. හැබැයි ඔය එකලාව හැසිරීම චිත්ත විවේකයට බලපාන විදියට රටාව සකස් කරගන්නේ කියලා. ඔය එකට තනිකර වෙන් වෙලා ඉඳලාම විතරක් කලා විවාද නතර වුණාට එකෙන් ඉන්හිහාට ඒක මේ බ්‍රහ්මචාරී කෙලවර එහාට යන්න ඕනේ කාය විවේකයෙන් චිත්ත විවේකයට චිත්ත විවේකයෙන් උපදි විවේකේ දක්වා යන්න ඕනේ. අන්න ඒක සඳහා එතනදී බුදුරජාණන් මේ භික්ෂුව කරන දේ හරි කියලා බොහෝ භික්ෂුන් වහන්සේලා චෝදනා කරන එක අනුමත නොකර අර ඒක හැතරෙන් භික්ෂුවට තන දෙනවා. ඒකල කියන හැබැයි ඔය මේ එක ලාභව කායික විවේකයේ විතරක් නෙමෙයි හට යන්නේ කියලා. මේ තාම මම මේ කතා කරන්නේ ඊයේ අපි කතා කරපු එහෙම නැත්නම් කියනවා ඊයේ ඉදිරියට ගත්ත කොටස නැවත මතක් කර දීමකට. ඉතින් ඒක නිසා මේ කුතෝ පහූතා කලහ විවාදා කියන එකට මේ කොරෝනා ආවට පස්සේ ඇඳිරණීති ආවට පස්සේ මේ කට්ටියට කියනවා මේ සෝෂල් ඩිස්ටන්ස් ගන්නයි කියලා. කාය විවේකේ තියාගන්න පෛරු පාසානකම් නැති කරන්න කියලා. හැබැයි ඒකේ කලහ විවාද අඩු වුණාද නැද්ද කියලා නම් හරියටම කියන්න බෑ. මොකද දීමාපියෝ දරුවන්ට ගහනවලු. හිංසනයට පත් වෙලා තියෙනවලු. එහෙම නැත්නම් මේ එකට නිතරම මුණ බල බල ඉන්නකොට දෙන්නට නොදකින් නොපතන් කොච්චරද කියනවා දික්ක සාද වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් කලහ විවාද නැති වුණාද ඇති වුණාද කියන්න බෑ. ඒ වෙච්ච දේ නමුත් අපි මේ භාවනාවේදී අපි කියනවා ආරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව. එතකොට ඒකෙන් ලැබෙන එක වහාම ලැබෙන ලාභය තමයි කලහ විවාද නැහැ. Tamanට Taman මේ කවුරුත් එක්ක පෛරු පාසාන කන්නේ. තියෙනවා නම් ගිහිල්ලා සංවිධායකත් එක්ක කතා කරලා වැඩේ කරගන්නවා මිසක් ඒ ගමේ තිබුණු යාළුකම් ගන් තොටේදී බෑ. වැඩමුළුවේදී නෑ. ඒ වෙන් වෙනකොට අපිට පේන තියෙනවා කලහ විවාද අඩුයි. ඒක මෙහි අපේ මේ යන වැඩ පිළිවෙල තිබුණාට භාවනා මධ්‍යස්ථාන විතර අවුල් පාස කොහොක්වත් නැහැ ලෝකේ. හැම තැනම අවුල්. පැවිදි කට්ටියත් එක්ක උපවිදි කට්ටිය රණ්ඩු. පැවිද්දන්ගෙත් පැවිදි මේ කාන්තාපක්ෂයේ ස්ත්‍රී පක්ෂයත් එක්ක රණ්ඩු. උපවිද්දන්ගෙමුත් කාන්තාපක්ෂයේ පිරිමි පක්ෂයත් එක්ක රණ්ඩු. හැම තැනම රණ්ඩු. ඉතින් මේ ඔක්කොම අතහැරලා මේ එන්නේ. ප්‍රිය වස්තු අතහැරලා නමුත් අර මේ භාවනාවේදී ඉක්මනට නිවන් දකින්න ඕන කම නිසා නැත්නම් අනික් කෙනාගේ විනය බලන්න ගිය නිසා එහෙම නැත්නම් මේ පොදු වස්තු නාස්ති කරන නිසා මොකක් හරි එකකින් පටන් අරගෙන හරියට කලහ විවාද තියෙනවා. ඉතින් ඒක නිසා මේ කලහ විවාද නැතිකම නිසා නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්නේ නැත්තේ කලහ විවාදයට හේතුව අදාහ ගන්න බැරි නිසා. කලහ විවාදයට හේතුව පියාපහූතා. ප්‍රිය භාවයමයි කලහ විවාදයට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මං පොඩි කාලේ නැත්තම් භාවනා පටන් ගන්න කාලේ අපිට ඒ දවස් වලට වැඩි සංඝයාත් එක්ක ඇතුළත් තිබුණේ ගොඩින් මහත්තයා තමයි හිටියේ. ඕනෙම කලහයක් විවාදයක් එනකොට ගෙදර දොරේ ප්‍රශ්නයක් ආවත් ගොඩින් දෙන්න කියන රැයට කැම කන්න ආවට පස්සේ පොඩ්ඩක් කතා කරලා ඉවර කරනවා. ඉතින් ගියාම ඇතුළේ ප්‍රශ්නයක් ආවත් ගොඩින් මහත්තයා ආවා කතා කරලා hina වෙලා ගියාම ඒකේ ලොකු ශාන්තිකර ගතියක් තියෙනවා. ඊට පස්සේ මට මතක නැහැ පැවිදි වුණාට පස්සේද කොහොම හරි කමන්නේ නැහැ. ඉතින් මේ පැවිදි වෙනවා කියන මට්ටමට ආවට පස්සේ නිල්ලඹ ගියාම මට දේශනයක් දෙන්නයි කිව්වා. මේ මම නිල්ලඹ තමයි මම ඉගෙන ගත්තේ. මට දේශනයක් දෙන්න තරම් මට දැනුමක් තිබුණේ නැහැ. මම ඒතර ඉගෙන ගත්ත තැන. ඒකල මට කියනවා අනේ මට මතක නැහැ පැවිද්දෙද්ද කියලා මම ඒ වෙලාවේ කොහොම හරි කියන්නු මේ පිටරටින් ආවිල්ලා භාවනා කරන කට්ටියගේ පුදුමාකාර කලහය තියෙන කියලා. කිසිම දෙන්නේ කියන දේ අහන්නේ මේ පොඩ්ඩක් මෛත්‍රිය ගැන කියලා දෙන්න. මයිලඟ හරි අඩුයි මයිලඟ. ඒක කියලා දෙනවත් අඩුයි. බනෙත් අඩුයි. කරුණාව උනත් ටිකක් ප්‍රමාණයට අඩුවෙන් තියෙන මයිලඟ. ඉතින් මම උත්සාහ කරා එච්චර සාර්ථක වුණේ නැහැ. මම හිතුවේ නෑ මේ ලිල්ලඹට එන ගොඩින් හොයාගෙන එන පිරිස අතර මේ කලහයක් තිබුණයි කියලා. මොකද මම මාස 9ක් ඕකේ හිටියා. විධායක මොකද්ද මට නමක් දීලා තිබුණා. විධායක ලේකම් කියලා. හැබැයි කවුරුත් නැහැ වහලා තිබුණ ස්ථාන. ඉතින් කිසිම කලහයක් තිබුණේ නැහැ. මම නිකන් රූකඩේට තියලා තිබ්බා. ඒ
සදා මිතුරු සමුළුවේ. ඉතින් මමත් අර රසායෙන් අස්සෙලා මේ ඊගා පිම්ම පනින්න බල්ටි ගහන්න ලෑස්තිලා ඉන්න වෙලාව. ඉතින් මම බොහොම ප්‍රයෝජන ගත්තා එකෙන්. ඉතින් ඒ වෙලාවේ කලහ තිබුණේ නැහැ. තිබුණේ මායි විමලසේන එක විතරයි විමලසේන විතර කණ්ඩ උගන්න දෙන්න හිටියේ. වෙන කවුරුත් හිටියේ නැහැ. ඉතින් මං ඉන්න වෙලාවේ තිබුණේ නැහැ. කොටින් පුදුමාකාර සාන්තිකර වස්තුවක්. ඒ උනට යා හොයාගෙන පිටරටින් එන කට්ටිය වැඩිම රණ්ඩු. මේ අපි වාගේ පොඩි දේ මේකුත් නෙවෙයි. මරා ගන්න જાති රණ්ඩු. ඉතින් ඒක නිසා ඒ භාවනා මධ්‍යස්ථාන වලත් හරියට ඕක තියෙනවා. ඉතින් භාවනා කරන්න යන කට්ටිය වශයෙන් අපි තේරුම් අරගන්න ඕනේ. ඒකට හේතුව මේ පියා. මොකක් හරි දෙයකට අපි ප්‍රිය භාවයක් ඇති වුණා නම් අපි හිතන්නේ මේ ප්‍රිය භාවය ඇති නිසා රාගෙ වැඩේ කියලා නෑ. ද්වේෂයමයි වැඩේ. ඒ කියනවා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං පියයි සම්පයෝගෝ දුක්ඛෝ අපියයි සම්පයෝගෝ දුක්ඛෝ පියයි විප්පයෝගෝ දුක්ඛෝ. ඉතින් ඒක නිසා ඒයින් තොරව ගත කරගන්න පාර කපා ගන්න තමයි සරුවච්චන් සඳහන් කරන්නේ. දැන් දෙවෙනි කාතාවේදී අහනවා මේ කුතෝ නිදානානි පියාහි ලෝකේ. මේ ප්‍රිය භාවයට කලා විවාද වලට හේතු වෙන ප්‍රිය භාවයට කුමක්ද නිදානි කිය. ඉතින් ඒ ප්‍රිය භාවයත් එක්කම අර ඉස්සලගේ කලා විවාදات එක්කම සඳහන් කරනනේ ඒ සමාන චෛසික රාශියක් පරිදේවනා ශෝක සාමච්චරාච මානතිමානා සාපේසුනාච කියලා. ඒ වගේ මේකෙත් අහනවා පියාහි ලෝකේ කුතෝ නිදානා. ඒකට කියනවා යේ චාපි ලෝභෝ විචරಂತಿ ලෝකේ. මේ ලෝභයෙන් යුක්තව මේ ලෝකේ හැසිරෙන අයගේ ඒගොල්ල ගානේ ප්‍රිය භාවය තියෙන්නේ. ඒ ප්‍රිය භාවයට නිදානේ මොකද්ද කියලා. දැන් අර ලෝකේ ප්‍රශ්න තියෙන ගැටුම් වලට හේතුව ප්‍රිය භාවයට නිදානේ මොකද්ද? ආසාච නිට්ඨාච කුතෝ නිදාන. අපි එක එක දේවල් පිටිපස්සේ අනේගෙන ඉන්නකන් ඇත්ත එක අරගෙන ඉන්නා තාකල් අපි මොකක් හරි පිටිපස්සේ ඇවිදිනවනේ. ඒක නිෂ්ඨාවටපත් වෙන වෙලාවලුත් වෙන නැති වෙලාවක් තියෙනවා. කියන්නේ සමෘද්ධ වෙන වෙලාවලුත් වෙන නැති වෙලාවක් තියෙනවා. මේ නිසා යම් කිසි ආසාවල් සහ ඒකේ සමෘද්ධ වීම නැත්නම් මේ මනුස්සයාට මේ ආසාවක් නැතුව ඉන්න බැරිද? කොහෙන්ද මේ ආසාව සහිතව ඇයි මේ ලෝකෙම ඇව්වේ? එතෙන් ඒ ආසාවේ නිෂ්ඨාව කොහෙද? මේ ආර්යයටම ප්‍රිය භාවයේ නිෂ්ඨා වගේ යේ සම්පරායාය නරස්ස ගොන්ති. යම් විදියකට කෙනෙක් මේ නිෂ්ඨාව මේ ලෝකේ වශයෙන් ලැබෙන භෞතික ලෝකේ නිෂ්ඨාවයි ආසාවයි කියන දෙයි නැත්තම් ඔය ප්‍රිය භාවයට හේතුවයි දැනගත්තොත් සමහර විටක මේ ලෝකෙට නෙවෙයි ඊගාව ලෝකෙට එනතම මේ කාම ලෝකෙට නෙවෙයි ආධ්‍යාත්මික ලෝකෙට මේක හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ කරුණා කරලා මේ ප්‍රිය භාවයට හේතුව මොකද්ද මතක් කරන්න කියලා බුදු කෙනෙක් මේ අපේ ගෞතම සරුවච්චන් ආසයෙන් අහනවා. ඉතින් ඒකට දෙන උත්තරේ තමයි අද අපි ගියේට වැඩි ඉස්සරහක් වශයෙන් අතිරේක දෙයක් වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ඒකට සරුවච්චන් ආංශේ ගෞතම සරුවච්චන් ආංශේ දෙන උත්තරේ ඡන්දානිදානානි පියාසු ලෝකේ. මේ ඡන්දය තමයි ප්‍රිය භාවයට හේතු වෙන්නේ. ඡන්දේ සහ ප්‍රිය භාවය කියන දෙකම ලෝභ මූලික චෛසික දෙයක්. ප්‍රිය භාවයෙන් නිසා ද්වේෂයට වැටුණට ප්‍රිය භාවයට හේතු වෙන්නේ ඡන්දය. ඉතින් ඒ නිසා මේ අපි කියනවානේ දැන් මේ එදිනෙත තිබෙ නැත්නම් ඡන්දයක් තියෙන්න තිබේ. ඇමරිකාවෙත් මේ දවස්වල ඡන්දයක් තියෙන්න තියෙනවා. ඉතින් ඒ දවස්වලට තමයි ඔන්න ඔය තාප්ප ගානේ hina වෙච්ච කට්ටියගේ ෆොටෝ තියෙනවා. දත් 32ම එළියේ. එළියට බහිනවා ඡන්දේ ගන්න. ඉතින් ඒකේ තියෙනවා ඉතින් කුසල ඡන්දේ කාම ඡන්දේ කියලා දෙකක්. ඉතින් ඒකේ ඉතින් මොකද්ද ගන්න කියලා ඉතින් මම හිතන්නේ කාටවත් කියලා දෙන්න එච්චර ඕනේ නැහැ. ඌට ගියාම නිකන් ලෝකායත පැත්තට හැරෙන්න නිසා. ඉතින් ඒ වගේ දෙයක් ආවට පස්සේ අපි මම පටන් ගත්තේ ඡන්දේ දාන්න 72 77 පළවෙනි ඡන්දේකොත් තමයි දැන් මෙච්චරම තමයි මම ඡන්දේකට දාලා තියෙන්නේ. ඒ වෙනකොට මේ මිනිසුගේ තියෙන නරක හොඳ මොකක්වත් අපිට මතක නැහැ. ආයසරයක් මේ ඡන්දෙදී ජඩේක්පත් කරගෙන මොකක් හරි නොකෑමනායකෙක්පත් කරගෙන ඊට පස්සේ විඳවන එක තමයි තියෙන්නේ. ඉතින් මේ ඡන්දයෙන් මේ ප්‍රිය භාවයට හේතු වෙනවා. ප්‍රිය භාවය නිසා ඡන්දේ පහළනවා. ඡන්ද නිසා ප්‍රිය භාවය පහළ වෙනවා. මෙන්න මේ කටයුත්ත තියෙනකොට ආසාච නිට්ඨාච මේ මිනිස්යාම බත් කරගත්ත අපිට මේ දේවල් කරගන්න පුළුවන්. අපි මේ දේවල් සමෘද්ධ කරගන්න පුළුවන් කියලා හැම වෙලාවෙම අපි අර මේ
නිෂ්ඨාවට සහ ආසාවට ඡන්දේ හේතු කරගෙන තියෙනවා. ඉතින් ඒ කරගෙන යෑම අපේ ඕන කෙනාට ඡන්දෙ දෙන්න පුළුවන්කම අපිට ඕනේ දෙයක් තෝරන්න පුළුවන්කම මේ choice කියන එක ඒ වෙනත ඒකට මට තියෙන හැකියාව අපි හිතන්නේ පිනක් කියලා. ඒක කවවම කාටවත් පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. මේ ඡන්දය පාවිච්චි වෙන්නෙම කාම ඡන්දේ සඳහාමයි. කවදාකවත් කුසල ඡන්දයට යන්නේ නැහැ. ඒ නිසා කුසල ඡන්දයට යන්න ඉස්සලා සද්ධා පහළ වෙන්න එපායි. සද්ධාවේ නතර නිසා කුසල ඡන්දයට යන්නේ. ඉතින් මේ චක්‍රයේ මේ විසම චක්‍රයේ මිනිස්සයා රඳවලා තියෙන්නේ කොහොමද මේ ඡන්දේ නිසා ප්‍රිය භාවය පහළනවා ප්‍රිය මනසා කලහ විවාද පහළනවා මේ විසම චක්‍රයේ තියේදී කෙනෙකුට සම්ප්‍රායික වූ එහෙම නැත්නම් එලොවටත් සැප දෙන අනුන්ට සැප දෙන ආධ්‍යාත්ම සැප දෙන දෙයකට කොහොමද අපි කෙනෙක් යොමු කරන්නේ? එහෙම නැත්නම් මේ විසම ලෝකේ ඉඳගෙන ගැලවු මාර්ගයක් කොහොමද ලබන්නේ කියන එක ටිකක් ගැඹුරකට යනවා. ඊයේත් එව්වේ අපි හේතුවක් තමයි. දැන් හේතුවටත් හේතුවක් හොයාගෙන යනකොට එනි සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා ඒ ප්‍රිය භාවයට හේතුව ඡන්දය මේ ආශාව සහ නිෂ්ඨාව කියන එක ඊතෝ නිදානා. ඒකට ආයෙ පිට කෙනෙක් නැහැ. මෙහෙම්ම තමයි ඒක හටගන්නේ. එහෙම නැත්නම් ඒ ඡන්දේ සහ නිෂ්ඨාව කියන දේ මේ ලෞකික ආශාවල් සඳහා ඇති කරන මේ කැමැත්ත සහ ඒකේ නිෂ්ඨාව කියන දේ දැනගෙන අපේ මුළු ජීවිතේම දවසේ පැය 24ෙම ඕක ගැන කල්පනා කර ඉන්නවද? එහෙම නැත්නම් අපි මෙන්න මේ වාගේ පිසාච જાතියක් අපි මේ වාගේ පෙරේත જાතියක් ආතාවටයි නිෂ්ඨාවටයි කාලය ගත කරනවා. ඒකට අපිට කොයි වෙලාවෙද හම්බෙන්නේ අත්ත කුසලයක් කරගන්න, කොයි වෙලාවෙද හම්බෙන්නේ අත්ත සිද්ධියක් කරගන්න කියන එක බුදු කෙනෙක් මතු කරලා දුන්නේ නැත්නම් කිසිම මිනිසෙක් එහෙම කල්පනා කරන්නේ නැහැ. කල්පනා කරන්න බෑ. මේ මනස හදලා තියෙන්නේ ඒ කලහ විවාද හදාගෙන කලහ විවාද නිසා හේතු හොයන්නේ කලහ විවාද නැති කරන්න හදලා මිසක්ක මේ ඡන්දේ නිසා කලහ මේ ප්‍රිය භාවය නිසා කලහ විවාද කියන ප්‍රශ්නේ දන්නේ. ඒ නිසා මේ ඒකට අනුයාතව සමගාමීව යන මේ ආසාව සහ නිෂ්ඨාව ආසාවේ සන්තුෂ්ත වීම කියන එක ඇතුළතින් හට ගන්න දෙයක්. ඉතින් ඒකට සමහරු කියනවා නෑ මේක ਸਰබලදාරි දිව්‍යඥාන්සේ කැමැත්ත. එහෙම නැත්නම් මේ මට ඒ ආසාව පහළ වුණේ කැකිලි රජුර වගේ ඒ ලස්සන කාන්තාවක් මේ මැටි කලේ අඹයිනෝට ඉස්සරහින් ඇවිදින්න පටන් ගත්තා. ඒක නිසා තමයි මගේ හිත එහෙට ගියේ. ඒ නිසා ඒ කාන්තාව තමයි වැඩිකාරයා කියලා අපි මේ අපිට මේ ආසාවල් පහළ වීමට හෝ නැත්නම් තරහව පහළ වීමට හේතු කරනු හැම වෙලාවෙම බාහිර හොයන්නේ. ඊතෝනි දාන නැහැ. මේ සීරට මේ හේතු ඇතුලේ කියන එක එහෙම කියන්න පුළුවන් ශක්තියක් මේ මානවයාගේ නෑ. මානවයා ඒකට මේ කොනේ ඉන්න බණ්ඩියෙක් හොයනවා. ඕකට වැඩිකාරය ආශවල තමයි කියලා කල්පනාව යන්නේ. ඉතින් බුදුජානසේකට විප්ලවීය උත්තරයක් දෙන්නේ ඊතෝනි දාන. මේ ආශාව ඇතිවීමටයි එහෙම නැත්නම් කියනවනම් ඡන්දේටයි එනත ඒකේ සමෘද්ධ වීමයි කියන දේ මම කොහොම හරි මේ දේ ලබා ගන්න ඕන කියන එක ඒ කතාවල් ඇතුලෙන් හට ගන්න නිසා කෙනෙකුට හිතන්න පුළුවන් මේ තරම් දුක් දෙන ආශාවක් නැත්නම් දුක් දීම සඳහා තියෙන කැමැත්තක් ඇතුළතින් හට ගන්න පුළුවන්ද කියලා. ඒක තමයි Taman තුල හොයන්න ගියාම ගොඩ දෙනෙක් අතරමඟදී භාවනා දාලා යන්නේ මේ හොයන්න ආසාවෙන් පටන් අරගත්තට ඒ ආසාවෙන් හොයන්න යන ගමනේදීම Tamanට දකින්න හම්බෙන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම. ඉතින් ඒක නිසා භාවනාවේදී මේ ටික දැනගෙන හිටියානම් කලහ විවාද නැති කරන්නම් ප්‍රිය භාවය නැති කරන්න ඕනේ ප්‍රිය භාවය නැති කරන්නම් ඡන්දේ නැති වෙන්න ඕනේ. ඒ ඡන්දේ නැති වෙනවා නම් අපිට මේ ආසාව සහ නිෂ්ඨාව පිළිබඳව දැඩි මේ ලෞකික ආසාව සහ නිෂ්ඨාව පිළිබඳව දැඩි අනුන්ට වගවීමක් සහ තමන් අතර වගකීමක් නැහැ වගවීමක් නැහැ. අපි දින පින්ඩ පාතයක් වන්දලා ජීවත් වෙනවා. දින සිවුරක් ඇඳගෙන ජීවත් වෙනවා. ලැබිච්ච තේනාසනයක් කරන ජීවත් වෙනවා. තියෙන බෙහෙත් පිළිකරක් පාවිච්චි කරනවා මිසක් මට මෙහෙම වෙන්න ඕන කියලා ආසාවක් සහ නිෂ්ඨාවක් එන්නේ නැහැ. ඉතින් ඒ ටික මේ භාවනා ජීවිතයේදී පුදුමාකාර විදිහට අපි හිතනට ඩීප්ට වෙසිද්ධ වෙනවා.
භාවනා කර කර ඉන්නකොට මේක ඊතරේ මුලිච්ච වෙනවා. කිසිම කෙනෙක් ඒක භාවනාවේ දිනුවක් හෝ වාසියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ කමඨාන් සුද්ධ කරන්නේ. කියලා දෙන්න ඕනේ භාවනා කරන යනකොට ඔය ප්‍රිය කරපු දේවල් වල නැත්නම් අපි ප්‍රිය හොයාගෙන කරපු දේවල් වල ප්‍රිය භාවයේ අඩු වෙනවා. ඒ අඩුවීමත් එක්කම කලා විවාද නැති වෙනවා කියලා අපි න්‍යායක් හැදුවොත් කට්ටිය කලා විවාද නැති කිරීමෙන් කැමැත්තක් ඇති වෙයි. නමුත් ඒකට උත්තරේ මේ ප්‍රිය භාවයේ අඩුවීමක් කියලා. ඒක කොච්චර පේන්න තිබුණත් කොච්චරක් Taman ඉස්සරහට අවිල්ලා කරුණාවෙන් පෙන්වන්න ගියත් අපි කියන්නේ මේ ওই ප්‍රිය භාවයේ ඔහොම තියේදී කලා විවාද නැති කරන්න බැරිද කියලා. ඉතින් ඒක මම මතක් කරුවේ නිකන් වතුරේ තෙත ගතිය නැති කරලා දෙන්න අහනවා වගේ. එහෙම නැත්නම් මේ ගින්දරේ තියෙන උෂ්ණ නැති කරලා දෙන්න කියනවා වගේ. ඒ නිසා මේ ප්‍රිය භාවයේ අඩුවීමක් කාට හරි පේනවනම් භාවනා කරන ආරමුණේ පරියංකේට යන්න තියෙන ආසාව නැත්නම් සක්මන් කරන්න තියෙන ආසාව නැත්නම් භාවනා මධ්‍යස්ථානට යන්න තියෙන ආසාව නැත්නම් පැවිදි වෙන්න තියෙන ආසාව අපි කියන එක ප්‍රිය භාවයේ අඩුවීමක් කියලා අබිනිෂ්ක්‍මණය කියලාත් කියනවා. අන්නේ අබිනිෂ්ක්‍මණ ගතියක් ගීගියත් ඇරීම නම් ඇත්තටම වීතික මට්ටමේ අබිනිෂ්ක්‍මණයක්. ඊට පස්සේ භාවනා කරන අරමුණ විශේෂයි තමන් විතක්ක ਵਿਚාර පහල කරන අරමුණ විශේෂයි මෙනෙහි කරන අරමුණ විශේෂයි ආශාවේ වෙනසක් ඇති වෙනවා දකින්න බැරි ගතියක් තියෙනවා. වෙනසක් ඇති වෙන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ. අනිවාර්යයෙන් වෙනසක් ඇති වෙනවා. බොහොම සුළු වේලාවකදී පවා. ඒක දිහා දැකලා මේක මේ භාවනා ප්‍රතිඵලයක් මේ රාගය විරාගයෙන් ප්‍රතිස්ථාපනය වෙන වෙලාවක්. ඉතින් මේක තමයි කලහ විවාදයට උත්තරේ. නමුත් බණාල නැත්නම් ඒකම කලහයක් වෙනවා. ඒකම විවාදයක් වෙනවා. බෑ භාවනා කරන්න බෑ. මට එපා වෙනවා. මට අරුණත් එපා වෙනවා. පරියංගයත් එපා වෙනවා. ගුරුවරයෙක් එපා වෙනවා. භාවනා මධ්‍යස්ථානෙත් එපා වෙනවා. අරමුණත් එපා වෙනවා කියලා මේ කලහයේ පටන් අරගන්න. හැබැයි මේ කලහය ඔය gedara dore තියෙන ගේයසිතද දෝමනසේ තරම් දරුණු නෑ. නමුත් භාවනා මධ්‍යස්ථාන වල බැලුවොත් මේක ලොකු පිළිකාවක්. භාවනා කරගෙන යනකොට එපා වීම පහළ වෙච්ච නැති එක්කෙනෙක්වත් මම මුළු ජීවිතේට මම දැකලා නැහැ. තමාර කට්ටිය මේක හරියට තේරුම් ගන්න බැරි වීම නිසා තමයිගේ ගුරුවරයෙක් එක්ක මුළු ජීවිතේටම වෛර බඳිනවා. සමහරෙකුට මේ ආනාපානෙ කියනකොට කරප්පන් එනවා. තව සමහරෙකුට භාවනා මධ්‍යස්ථාන කියනකොට කියනවා ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ කරන්න බෑ. ඒ තරමටම මේක නිකන් මේ තිත්ත කරවිල තිත්ත ලැබුවටයක් බාටපත් වෙලා තියෙනවා. ඒ මොකද ඒගොල්ලෝ හිතන්නේ මේ භාවනා කරන්න ගියාම ඒ Taman ගෙනියන ප්‍රිය භාවය හැම තියාන අරමුණෙත් ඒ මන අපේ තියාන දිගට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඇති යම් ප්‍රමාණයක සත්‍යයක් තියෙනවා. අපි භාවනා කරන අරමුණ අර්පණා වශයෙන් සමාධිගත වෙලා ධ්‍යාන ලැබනවා නම් අරමුණට ප්‍රිය භාවයක් තියෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒ අරමුණ වැඩි වේලාවක් සමීපව මෙනෙහි කරමින් ගත කරනට අරමුණ කෙරෙහි ප්‍රිය භාවයක් එනකොට ওই ප්‍රීති සුඛ ආදී චෛසික ධර්ම පහළ වෙනවා. නමුත් ඒ අරමුණට নিমগ্ন වීමට සහ අර්පණාගත වීමට ඒක හරි ගියාට අරමුණේහි අනිච්චං දුක්ඛං අනත්තං කියන මේ අරමුණේහි මේ විපස්සනා පැත්තට යනකොටම අර රාගයේ වෙනුවට විරාග ලක්ෂණ වලට මනස සූදානම් වීමක් වෙන්න ඕනේ. ඒක වෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. ඒක ඇති කිරීම සඳහා ගුරුවරු විවිධ ආප්තෝපදේශ විවිධ කමඨහං සුද්ධ කිරීම මාර්ගයෙන් කටයුතු කරාට සමහරෙකුට ඒක දරා ගන්න බෑ. අරමුණේ ඇති වෙන මේ ප්‍රියමභාවයේ දුර්වීම නිසා කලහ විවාද වල අඩුවීමක් වෙයි. එහෙම නැත්නම් Tamanට මගේ භාෂාවෙන් මම කියන්නේ ඔය ගාලල්ලෑ කියලා පටන් අරගන්න. මොනවා වුණත් පටසන්නේ නැහැ. දිනුවත් එකයි පෙරදුනත් එකයි. ඒ එන්නේ විදිහට ඒ කලහ විවාදයන්ගේ නැත්නම් ගහපාදීමේ එහෙම නැත්නම් තුවන් පේසුඤ්ඤං ආදී වශයෙන් කියන තෝතෝ වරපල කියලා කැතිපොළු ගන්න ගතිය අඩුවීම සාධාරණ වෙන්නේ භාවනා ජීවිතේ දකින්න හම්බෙන්නේ භාවනා කරන අරමුණෙහි ප්‍රියමනාප භාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කලහයක් කරගන්නවනේ අනිවාර්යයෙන්ම ජීවිතේත් කලහයක් කරගන්න. එතනදී කලහයක් කරගන්න තෝ මේ වෙනදී අරමුණෙහි විපරිණාමය තිබුණ දේ වෙන දෙයක් බවට පත් වීම දුකක්
එහෙම නැත්නම් කරදරයක් තමයි. නමුත් මේ මම කරන දෙයක් නෙමෙයි භාවනාවේ හැටි, අරමුණේ හැටි, විපස්සනාවේ හැටි, සතිය මේ පෙන්වන දේ කියලා අන්න ඒකට අමනාපයක් පහල කරගන්න නැතුව ඒ වෙනස් වෙන දෙයට විරාගයට කැමැති වෙන්න තමයි මේ බණ කියන්නේ. ඒකට තමයි බණ අහලා පුරුදු කෙනාට තේිනවා මේක මේ රාගය එහෙම නැත්නම් ওই කියන ප්‍රිය භාවයේ අඩුවීමක් මෙතන පේනවා. දරා ගන්න බැරි තරම් හිතා ගන්න බැරි තරම් ඉක්මනට මේක සිදු වෙන එකයි වෙන්නේ. ඒ නිසා ගුරුවරුන්ට සිද්ධ වෙනවා මේකට ක්‍රමසාවිදි කියලා දීලා මේක හිමීට යන්න අරින්න. හැබැයි මේ උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු කියනා වූ කුශාග්‍ර බුද්ධිමත්තයට ඒකේ බාධාවක් එන්නේ නැහැ. එයා දන්නවා මේක ඇහෙනකොටම ලෝකෙට තිබුණ බන්ධන භව බන්ධන කඩලා යනවා. හැකිලි ගැලවෙනවා. මට මේ දේ වෙන්නේ මේකයි කියලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ලෝකේ ඉන්න උගව දෙනෙක් එහෙම කියලා හිතන්න අමාරුයි. ඒක බොහොම සුළු පිටසයි. ඉතින් ඊටු පිටසට මේක කියලා දෙන්න බාහිරේ කලාව විවාද අඩු වෙන්න නම් ඇතුළත මනාපමනාප දෙකේ මනාපෙට එළවෙන එහෙම නැත්නම් මේ සප හොයන ගතිය hedonic principle එහෙම නැත්නම් මේ pleasure principle කියලා කියන මේ දේ දැක දැක දන දන තමන් අරමුණ વિશેයි තමන්ගේ ඉරියව් વિશેයි දැක ගන්න පුළුවන් නම් ඒක දැකලත් මේ අමනාපේ එහෙම නැත්නම් අප්‍රිය භාවයේ එහෙම නැත්නම් නීරස භාවයේ එහෙම නැත්නම් මේ කම්මැලිකම අන්න එතන පසන්න මනසක් ඇති කර ගන්න පුළුවන්ද කියන එක තමයි මේක දෙන්න තියෙන ක්‍රමය. අප්‍රිය අමනාප භාවයේ ඒකාකාරීකම එනකොට ඒ වැටහෙන දෙයට ප්‍රසන්න මනසක් ඇති කරා නම් යක්ෂයාට අපි අල්ලන්නත් බෑ, මාරයට අපි අල්ලන්නත් බෑ, හතුරට අපි අල්ලන්නත් බෑ, මොකෙකුටවත් අල්ලන්න බෑ. නමුත් අර ඒකට පෞරුෂත්වයේ දියුණු වෙනවද කියන එකයි අපිට මේ බණ අහන ගමන් භාවනා කරන ගමන් සලකා බලන්න තියෙන්නේ. එතකොට පේනවා මේ ප්‍රියභාවයට හේතු වෙන්නේ ඡන්දේ නිදාන කරන තමයි ප්‍රියභාවය පහළ වෙන්නේ. ඒක බුදුරජාණන්සේ කිම්මූලක සූත්‍රෙත් ඔයගේම සූත්‍රයක්. ඒක සරුවචනාංශයේ මේ සංඝ වංශල රැස්චිලා කහනවා කිම්මූලක ආවුසෝ සබ්බේ ධම්මා කියලා. බුදුන් කියන උඹ කවදා හරි අනිතීතක ස්ථානට ගියොත් හරි අනිතීතකේ හම්බුනොත් හරි අහන්න පුළුවන්. ඔයා මේ සරුවචනාංශයේ ගෝලයක්නේ. ඉතින් දන්නවද සියලු ධර්මයන්ගේ මුල මොකද්ද කියලා? කිම්මූලක සබ්බේ ධම්මා කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ කියලා. මේ ප්‍රශ්න 6ක් 7ක් අහන. කිම්මූලක සූත්‍රෙම කියලා කියනවා. එතකොට කියනවා මේ භගවතා මූලම් මේ බන්තේ ධම්මා භගවතා සමෝසරණ භගවතා වහන්සේ මුල් කරන තමයි ධර්ම දාන්නේ භගවතා වහන්සේට වැටේවා අපිට වැටෙන්නේ නැහැ කියලා. ඒකට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ඡන්ද මූලක සබ්බේ ධම්මා. මේ ලෝකේ ඕනම දෙයක් හටගන්නේ මේ ඇතුලෙන් හට ගන්න ඡන්දෙම තමයි. අපි කියනවා මනාපමනාප දෙකෙන් තමයි පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරගෙන යනකොට මූල කර්මස්ථානයේ විශේෂ තමන්ගේ ඇති වෙන මනාපමනාප මූල කර්මස්ථාන බාධා කරමින් එන්නා වූ ද්විතීයි අරමුණු විශේෂ තමන්ගේ තියෙන මනාපමනාප මේ මූල කර්මස්ථානේ වැඩිීමේ කෘත්‍යය සඳහා උදව් කරන සතිය සඳහා තමන්ගේ තියෙන මනාපමනාප ඒක කරගෙන යනකොට ලැබෙන සම්මාදී ආදී ධර්ම නැත්තම් වික්ෂිප්ත භාව වගේ ධර්ම વિશે මනාපමනාප භාව කියන එක gedara dore තියෙන ප්‍රශ්න නෙවෙයි. ඒක නික්කම්ම සිතේ ඇති වෙන ප්‍රශ්නයක්. අන්න එතනදී මනාපේ පහල කරගත යුතුයමයි මනාපේ පහල විය යුතුයමයි කියන එක තියෙනවා ආගම කියලා කියනවා. මනාපමනාප දෙකම පහල වෙන්න පුළුවන් දෙකෙන් කොයි එකද පහල කියලා දැනගන්න එකට කියනවා ධර්මයේ කියලා. ඒක තමයි අපි සතිය කියලා දෙනකොට මතක් කරලා දෙන්නේ සතියට අපිට මේ මූල කර්මස්ථාන વિશે අතිරේක කර්මස්ථාන વિશે පහළ වෙන්නා වූ මනාපමනාප හඳුනා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක හැම වෙලාවෙම මනාප විය යුතුයි. ඒක හැම වෙලාවෙම මේ අමනාපේ නොවිය යුතුයි කියන වගේ මූල ධර්ම පද්දනමේ තමයි ආගම කොට නැගිලා තියෙන්නේ. ආගම කියනවා මේ දෙක ඉවොත් අනිවාර්යයෙන්ම තමන් හිතු පැතු සම්පත් ලබා දෙයි කියලා. නමුත් ධර්මයේ කියනවා ලැබෙන සම්පත මොකද්ද කියලා ඇති ඇටිය කියලා දෙයි කියලා. ඉතින් හුඟ දෙනෙක් විකුණනවා අර හිතුවපැතු සම්පත් ලබලා දෙයි කියන ආගම විකුණනවා විකිනෙනවා. නමුත් ඒ ආගම තුළ තියෙන ධර්මයේ ඒ තියෙන දේ මනාපමනාප භාවයේ ඡන්දය වටහා ගන්න ගතිය තමන් තුළම තියාගත්තොත් මේ ඡන්දේ පහළ වෙන්නේ ඇතුළෙන්මයි. ඒ පහළ වෙනකොටම ඒක දැනගැනීමේ හැකියාව එතනම අකාලිකවම
පෙරපසු නොවි පහළ වෙනවා. ඉතින් අන්න ඒකට මේ යෝගාවචරය එළඹ වාසය කරන එක පෙළඹ වාසය කරනවා කියන එක ඔය හිතෙන් තරම් ලීසි නෑ. යෝගාවචරයට මේ ඡන්දේ පහළ වෙනකොට මේ පහළ වුණා මොකද්ද කියලා දැනගන්න හෝ මේ පහළ වුණේ ඡන්දයක් එහෙම නැත්නම් මනාපයක් අමනාපයක් කියලා ඒ දැනගන්නා ශක්තිය හැම වෙලාවෙම යෝගාවචරය හිතනවා ගුරුවරයා මට කියලා දෙයි. නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ මට කියලා දෙයි. නැත්නම් හීනෙන් ඇවිල්ලා දෙයියෝ මට කියලා දෙයි. නැත්නම් ගමඩාන් සුද්ධ කරනකොට මට දැනගන්න පුළුවන් වෙයි කියලා අහිංසක හරි ඒ වගේ අදහස් වගේක් තියෙනවා. ඒ වෙනුවට කාට හරි පුළුවන් නම් දැනගන්න මේ මනාපමනාපේ මතුවෙනකොටම මනාපමනාපේ දැනගැනීමේ ශක්තියකුත් තියෙනවා නම් ඒකට අපි කියනවා සතියේට මුල් වෙන සම්පජඤ්ඤය කියලා. ඉතින් ඒක නිසා මේ සතියේට ඉස්සලද සම්පජඤ්ඤය තියෙන පස්සද කියලා ඇහුවොත් අපි සාමාන්‍යයෙන් කියන්නේ සතියෙන් සම්පජඤ්ඤය පහළ වෙනවයි කියලා. සතියෙන් කරන්නේ එන දෙයට එන හැටි අන හැටි එකක් එනවා දිහා බලනින්නකොට. බලන් ඉන්නකොට සම්පජඤ්ඤයට තියෙනවා මේ ටිකට මනාපයි දන්නේම නැතුව මම ඒක අල්ලනවා. මේ ටිකට අමනාපයි දන්නේම නැතුව මේකත් එක්ක රණ්ඩු වෙනවා. නැත්නම් ඒ නිසා කලහ විවාද හට ගන්නවා. ඒ නිසා සතියෙන් පෙන්වන මේ මනාපමනාප දෙක දිහා දැකලා ඒක එක්ක තෝරනවා නම් දැනගෙන තෝරනවා මේකට දැන් මං ගෙවන්න ඕනේ කියලා. එහෙම නැත්නම් තෝරන්න නැතුව ඉන්නවා. එතකොට ඒකට සම්පජඤ්ඤය කියනවා. ඉතින් සමහර වෙලාවට සතිපට්ඨාන වාගේ සූත්‍රවල සම්පජානෝ සතිමා කියන පදයක් පාවිච්චි කරනවා. අනික් තැන් වල තියෙන්නේ සති සම්පජඤ්ඤය කියන. සතිය පහළට වුණාට පස්සේ සම්පජඤ්ඤය. පහළ වුණාට පස්සේ සම්පජඤ්ඤය ඉස්සර වෙන්නත් පුළුවන් සතියට පහු වෙන්නත් පුළුවන්. සම්පජානෝ සතිමා වෙන්නත් පුළුවන්. ඒකට යාට තේරෙන පටන් ගන්නවා මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එලහරකයි මීහරකයි දෙන්න ගැට ගහගෙන හැවොත් එලහරක හැම වෙලාවෙම ගොඩට අදිනවා. මීහරක මඩට අදිනවා. ඔගේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් පුදුමාකාර විදිහේ ඡන්දක වැඩ කරන්නේ. අරකට කැමැති මේකට අකමැති කියලා. ඉතින් මේ Taman තුල මේ පහළ වෙන වෙලාවේ ඡන්දය බුක් කීපින් එහෙම නැත්නම් පොත් ලැබීම නැත්නම් ජර්නල් එකක් මේන්ටේන් කරන නැත්නම් ඩයරි එකක් මේන්ටේන් කරනවා කිව්වොත් හුඟ දෙනෙක් හිතන ඡන්දේ නැති කරන්න ඕනේ කිය. ඒක නෙවෙයි කියන්නේ සතියේ. ඡන්දේ පහළ වෙන පහළලායක දැනගන්න. ඒක ලේසි නෑ. ඒ මොකද ඒකට විනිශ්චයක් කරන්න නැතුව නිරීක්ෂණයක් විතරක් කරන එක හරි අමාරුයි. නමුත් ඒ ඡන්දය පහළ වීම හෝ ඡන්දේ පහළ වෙනකොටම ඡන්දේ පහළ වෙන බව දැනගන්න එක හෝ ඊතෝ නිදාන. ඒක දෙයියෙන් කෙනෙක් නෙවෙයි. ඒක නැත්තම් මේ ළඟිතර කට්ටිය හුණියම් කරලත් නෙවෙයි. බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් අපේ උළුවට දාපු දෙයක්වත් නෙවෙයි. ඒක අනේ වෙනස් කරන්න බෑ. ඒක තමයි ආත්මය කියන්නේ කියලා ඒක ආත්මය කරගන්නත් එපයි කියනවා. ඒ වගේම කියනවා ඒක හේතු අප්‍රත්‍යයෙන් මත වෙන ඕකට ඉතින් හේතු හොයන්න බෑ කියලා අතාරින්නත් එපයි කියලා. මේ හතරම නෙවෙයි තියෙන්නේ මතුවෙන වෙලාවේ මේක දිහා බලන්න පුළුවන් නම්. ඡන්දේ පහළ වෙන වෙලාවේ ඒ වගේම ඒ අනුව අරමුණක් පහළ වෙනවා කියන්නෙම මම නැවතත් කියනවා අරමුණක් පහළ වෙනවා කියන්නෙම ඡන්දේ පහළ වීමක්. අරමුණක් පහළ වෙනවා කියන්නේ මනාපමනාප පහළ වීමක්. ඉතින් ඒක නැතුව බෑ. ඒක අපි අරමුණක් ගන්නවා භාවනාවේදී. ඒකදී සර්වඥාන්සේ මධ්‍යස්ථ අරමුණක් දෙනවා. මේ මධ්‍යස්ථ අරමුණ පවත් ගන්න බැරි වෙන්නෙම ඡන්ද නිසා තමයි. හිත පිට යන්නේ මෙහිට වැඩිය වෙන මොන හරි හොයාගෙන යනවා. අන්නේ යනකොටම ඒ යෝගාවචරයට නොදන්නා නෙවෙයි යන්නේ. අනිවාර්යයෙන්ම දැනුම් දීලා තියෙනවා. මේ අරමුණෙන් ඒ අරමුණට පයින්නකොට බලමින් හිටපු අරමුණකින් අහගෙන ඉන්න අරමුණට පයින්නකොට නැත්තම් අනිත් පැත්ත ගත්තත් වෙන කොයියකට ගියත් ඒ ට්‍රැක් එක මාරු වෙන හැම වෙලාවෙම මල පයින්න හැම වෙලාවෙම මල් පැන්නු ඉරි පැන්නු තියෙන හැම වෙලාවෙම සරුවචන් සඳහන් කරලා තියෙන එක ඕලාරිකා පරිසම්පන්න සංකතා. ඒක හුත්තම ගොරෝසු දෙයක්. මේ බල හිටපු දෙවියන්ට අහන්න පටන් ගත්තා. ආනපන කරගෙන ඉඳලා සද්ද අහන්න පටන් ගත්තා කියලා මේ ට්‍රැක් එක මාරු වීම ඉතාමත්ම ඕලාරිකයි. ඕලාරිකයි කියන්නේ ගොරෝසුයි. පරිසම්පන්න හේතුඵල ධර්මයේ සිද්ධ වෙන්නේ. ඒ වගේම සංකතං කල්ැතුව කියන්න බෑ. ඒසයි ඒකේ තියෙන විශාල ප්‍රභාවයක්, ඒකේ තියෙන විශාල ශක්තියක්, ඒකේ තියෙනවා ආභාවක්, ප්‍රභාවක්. ඉතින් ඒක හැම කෙනාගේම සමානයි. අරමුණෙන් අරමුණට පයින් හැම වෙලාවෙදීම දැන ගැනීමේ හැකියාව සමානයි. උඟ දෙනෙක් ඒ ආයුධේ මුවාත් කරලත් නැහැ, ගහලත් නැහැ, කොපුවක දාගෙනත් නැහැ. ඒක මොට්ට වෙලා තියෙන්නේ. ඒ නිසා කියනවා මෙයා තමයි ඒක කෙරුවේ කියලා. එතෙන් වෙන කෙනෙක් කවුරු හරි මේකට ඇඟිලි ගැම්මයි කියලා. මගේ ජීවිතේට අත දාන්න දෙනවා කියලා කිසිම කෙනෙක් නැහැ. කරන්න බෑ. මූල ධර්මානුකූලව කරන්න බෑ. ඔය
චීන විප්ලවයේ මාව සේතුන් මහත්තයාගේ නැති වුණාට පස්සේ 4 දිනයි කල්ලිය කියලා මේ 4 දිනක් සම්පූර්ණ රාජ්‍ය අල්ලගන්න කුමන්ත්‍රණයක් කරා. එක්කෙනෙක් උනේ මාව සේතුන්ගේ නෝනා. යත්තේ 4 දිනයි කල්ලිය හිටියා. ඊට පස්සේ මෙයා කට්ටිය මේ දැන් පවතින රජේ තියව පින්ද කවුද එක්කෙනෙක් හිටපු ඊගා නායකයා දුන්නේ නැහැ කල්ලියට කුමන්ත්‍රණයට ඉඩ දුන්නේ. අරගොල්ල මේ යුද්ධය පස්සේ ලැබුණ නඩු දැම්මා. එතකොට ඔක්කොමලා කිව්වා ඒ මාව සේතුන් ඒ අතිකර මහා විප්ලවී ජාතික වීරෙක් වෙච්ච නිසා මාව සේතුන්ගේ නෝනා ඒ වාසිය ගන්න තමයි මේක කෙරුවේ. ඒක නිසා මේ ඒ ගාව න්‍යාය පත්‍රයක් අතුව නෙවෙයි මේක කෙරුවේ මේ නෝනා නිසා හම්බෙයි. ඒකට මාව සේතුගේ නෝනා ප්‍රකාශයක් කෙරුවා කිසි කෙනෙක් නිසා බබලන්නේ බබලනවා නම් හෝ බැනුම් අහන Taman නිසාමයි මේ විප්ලවයේ මාව සේතුගේ ගෑණි ශාවසික කරපන්නේ මම්ම කරපුවා. කිසි කෙනෙක් නැහැ මම්මයි මේක කරලා තියෙන කියලා. ඉතින් ඒක මේ බුදු වෙලා කරපු කතාවක් නෙවෙයි. ඒෂා මේ ලෝකෙට මතයක් ආවා කිසි කෙනෙක් නිසා බබලන්නේ. උඹ කරන දේ උඹ බබලනවා. ඉතින් අපි හිතන වැරදි වැඩ කරලා අල්ලපු ගෙදරට වාර දෙන්න පුළුවන් වෙයි කියලා. එතන බුදුහාමර පාරමිතා පුරුම නිසා බුදුහාමර ඇඟිලි දෙකලා අපිට ආශිර්වාද කරලා අපිට එහි භික්ෂු භාවයෙන් පැවිදෙන්න පුළුවන් කියලා. අපි හිතන මන්ත්‍රීතුමාගේ ලියුම තිබුණොත් සුදුසු ගන්න නැතුව රසාවක් ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන් මේ ආණ්ඩු පෙරලෙනවනේ මේ ලිග්ගල් මාරුනට ඩීක්මනේ. ඒක අනික ආණ්ඩු ආපු ගමන් ඔක්කොම ඉරලා දාන. වැඩිම මාස ගණනක් අර දීපු රසාවල අයින් කරන එකම තමයි. දැන් මේ රජේ මාරුනට පස්සේ ඔක්කොම ඉන්න මේ මණ්ඩලවල සභාපතිවරු එල්ලා ලස්සනදී. හරියට අපේ නිස්සාරණ වනේ විවස්ථා වගේ හැම වාර්ෂික සභාවෙම ඉන්න කාර්ය සභාව ඉල්ලා අස්සෙන්න ඕනේ. අසුනට පස්සේ මම කියන්නා වූ මේ මොකක්ද යන නිසි බලධාරී තන විසින් ඕන්න අලුතෙන්පත් කරන හිටපේකම තමයි පත් කරන්නේ. හැබැයි මම පත් කරන්නේ. අවුරුද්දක් බලය දෙනවා ඊට පස්සේ අයින් වෙන්න ඕනේ. ඒකට ඒ විවස්ථාවෙම අහෝසි වෙලා යනවා. ඉතින් ඒ නිසා ඔය මන්ත්‍රීතුමාගේ ලියුම තිබ්බත් අපි කිව්වනම් මයිටි මත බුදුන මයිටි බුදුහාමර ඇවිල්ලා අනේ ඒ භික්ෂු භාවයෙන් පැවිදි වේවා කියනකොට එක පාට හැට පිරිච්ච හාමුදුර කෙනෙක් වගේ රහත් වෙලා කෙලින්ම පහළ වෙයි කියලා හිතාන මේ කට්ටිය පින් කරගෙන හිටියට මේ ඡන්දේ කියන එක ඇතුලින් හටගන්නේ කුසල ඡන්දේ. ඊට පස්සේ ඒකේ ඉන්නකොට තව එකට ආසාව ඇති වෙනවා. අන්න ඒ මල පණින තැන අන්නේ ඉරිපැන්නුන් තියෙන තැන ආන්න ඒක දැන ගැනීම සඳහා කවුරු හරි කොතනක හරි Tamanට උදව්වක් කරන්න පුළුවන් වෙයි කියලා හිතාන ගියා නම් අනාතයි අසරණයි. කිසිම කෙනෙක් නැහැ. ඒකට ලෑස්තිලා යන්න පුළුවන් බණ අහලා තිබ්බොත්. ඒ ලෑස්තිලා යන්න පුළුවන් මේ ඊට ඉස්සලා වෙච්ච දේවල් සිහිපත් කරන්න පුළුවන් එකකට. ඉතින් ඒ පුද්ගලයා එතකොට දන්නවා මේ ආශාච නිට්ඨාච ඊතෝ නිදානා. නිවන් දකින්නෝ ආසාව එතනමයි හටගන්නේ. මෙතනින්මයි හටගන්නේ. බුදුහාමුදුරුවෝ අපිට දෙන එකක් නෙවෙයි. බුදුරජාණන්සේට ගැලුම් කාර්යය කියලා කියන්නේ නැහැ. බුදුරජාණන්සේ අපිට කියනවා උඹමයි උඹේ ගැලුම් කාර්යය. මොකද ඔය ආසාව ඇති වෙන්නේ උඹෙමයි. ඡන්දය ඇති වෙන්නේ උඹෙමයි. නිෂ්ඨාවත් උඹෙමයි. ඉතින් ඒක නිසා කියනවා උපදිනකොට හැම කෙනෙකුම මේ සියලු හැකියාවන් නැතුව ලෝකේ පහළ වෙනවා කල් යන්නේ යාට තියෙනවා මට නම් බෑ කියන මේ මන්ත්‍රෙම තමයි ජප කරන්නේ. ඉතින් මරනකොට මොනවත් බෑ කියාගෙන කරගන්න බැරි තත්ත්වයකටපත් වෙලා මැරලා යනවා. නමුත් ආයශරයක් පටන් ගන්නකොට හරිම නිර්මලයි හැම දෙයකම හැකියාවක් තියෙනවා. ඉතින් අපි දොස් කියන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේක මේ මිනිස්සයා මේ පිවිතුරු උපදින මිනිස්සයා පටු කරලා කොටු කරලා මේකට හිර කරනවා කියලා. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විතරම නෙවෙයි. සමාජ තත්ත්වය, පවුලේ පසුබිම, දෙමාපියෝ මේ විශාල බල හමුදාවකින් තමයි මිනිස්සයා මේ අර තිබුච්ච හැකියාවල් නැති කරලා සමාජයේ හිර කරපු කුරුසෙට එන ගහපු කෙනෙක් බාටපත් කරන්නේ. ඉතින් පැවිද්ද කියන්නේ එහෙම නැත්නම් මේ විමුක්ති මාර්ග හොයන කෙනයි කියලා කියන්නේ WS කරණත් මහත්තයා කියන තන්නේ කර කේසර සිංහයා සිංහෝ දෙන්නේ කවදාකවත් ඒක ගල්ලේනේ ඉන්නේ. එයා ඒකල තියෙනවා ඉතින් ඒවයි කියපුවාම බැනුම් ගන්න මේ සිංහ සමාජවල සිංහයෝ නැහැ කියලා. මොකද සිංහයෝ සමාජ හදන જાතියක් නෙවෙයි. ඌ තනියේ ඉන්නේ. ඉතින් ඒ සිංහ සමාජය හැදුවේ බුදුහාමුදුරෝ 60 දෙනාට කතා කළා දෙන්න එකපාරේ යන්න එපා. උඹලගේ පාරවල ඵලයල්ලා කියලා. ඉතින් දැන් අද බුද්ධ ආගමත් ඒ වාගේ සිංහ සමාජයක් වෙලා දැන්. මේ සමාජේ නැතුව ඉන්න බෑ. තමන්ට තමන්ගේ එක ඇත්තේ නැහැ. මොකද මේ ආසාච නිට්ඨාච ඊතෝ පහූතා කියන එක මේ මම මේ කටයුතු කරන්න
ආසාව කවුරුත් දීපෙන්නේ මම්මයි. මේ මාවසේතුන්ගේ නෝනට මාවසේතුන් දුන්නානේ ඒක නෑ නේ. මේ මාවසේතුන් මට මොකක්වත් දුන්නේ නෑ. මම්මයි. ගහන ස්තුති කරන. ඉතින් අන්න ඒ වාගේ ඊගාවට එන අරමුණ භාවනාවේ ඊගාට එන අරමුණ මොන්නම නිමිත්තක්වත් ඇත්තේ නෑ. ඒකට සූදානම් වෙලා යන්න. මේකේ ඉන්නේ සුබේටද අසුබේටද ලාභයටද පාඩුවටද කියලා එම් පූර්ණ නිගමනයක් නැහැ. ඒක දිහා බලාගෙන ඉන්න නොවිය යුත්තක් වෙන්නේ නැහැ මේ ලෝකේ. එනිසා භාවනා ජීවිතයේදී එහෙම නොකෑමනා දහපදුර කටයුත්තක් නැහැ. වෙන දේවිතේ කියන්න පුළුවන් නම් ඒක භාවනාදී ලොකු ලාභයක් වෙනවා. ඉතින් බලන්න කල්පනා කරලා ලෝකේ කී දෙනාද මේ භාවනා කියන එක කරන්න කියලා. කී දෙනාද සතිමත් වෙන්නේ කියලා. සතිමත් වෙලත් මේ අරමුණක තියන්න ගියාට වෙන අරමුණට පණිනවා. ඒකයි ආයේ මේ අසුබ ලකුණක් නැහැ. මේ පණිනවා. අන්නේ පණින වෙලාවේදී ඒ ඊතෝ නිදාන. මෙතනමයි හටගෙන තියෙන්නේ. මෙතනින්මයි පටන් අරගන්නේ. ආයනසෝ දෙයයන්ාන්ති කරපයක් හෝ හීන පලාපල බල්ලා කියන දෙයක් හෝ නෙවෙයි. ඔය මොන දේකුණත් සතිය පැවැත්වෙන්න බාධාවක් නැහැ. ආහන්නේ විදියට බලනකොට මේ කලා විවාද නතර කරන්න ඕන නම් ප්‍රිය භාවය අඩු වෙන්න ඕනේ. මේ ප්‍රිය භාවය අඩු වෙන වෙලාව වෙනවනේ භාවනා කරනකොට අරමුණ නීරස වෙන අරමුණ මධ්‍යස්ත වෙන අරමුණ නොපෙනී යන වෙලාවේදී අන්නේ වෙලාවේදී ඇතුලින් ඇති වෙන ආසාවල් ඇතුලින් ඇති වෙන නිෂ්ඨාවල් දිහා බලන්න පුළුවන් නම් යෝගාවචරයට භාවනා කරන හුඟ දෙනෙක් නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. භාවනා කළා අපි හිතනට බොහෝ දෙනෙකුට ඔතෙන්ට යන්න පුළුවන්. ගිහිල්ලක් තියෙනවා. ඔක්කොමල බෞද්ධත් නෙවෙයි. අදාහ ගන්න බෑ මේ ආසාවල් නැති වේගන එන අවස්ථාවේ නැත්තම් අරමුණ සියුම් වේගන එන අවස්ථාවේ එතනට මනාපමනාප පහල නොකරගෙන ඉඳීම හා වාගේ දැඩකින් මිලෝ එලෝ දෙකටම ජය ගන්න පුළුවන් තැනක් හම්බ වෙනවා කියලා. නැත්තම් නීරසකම කම්මැලිකම පහල වෙලා එනකොට අන්න ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒක භාවනා ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් කියලා මේක විරාගය කියලා මේක නිරෝධය කියලා මේක පටිනිස්සග්ගේ නැත්තම් වොස්සක පරිණාමයේ කියලා ඒක දිහා බලන්න පුළුවන් ඥානයක් පහල කළ දෙන්න පුළුවන් නම් කාට හරි අපිට කියන්න පුළුවන් ඒක තමයි දරුවෙකුට දෙන්න තියෙන දෑවැද්ද කියලා. අපිට කියන්න පුළුවන් ඒක තමයි ගෝලයකට දෙන්න තියෙන දෑවැද්ද. ඒ මනාපමනාප දෙක නැත්තම් මේ ඡන්දය කියන එක මතුවෙන වෙලාවේ හැම මොහොතෙම මතුවෙනවා. ඒක මේකට අමුඩ ගහගෙන බලන් ඉන්න ඕනක මක් ඇත්තේ නැහැ. මතුවෙන වෙලාවේ ඒක අකාලිකව මෙතන දැනගන්න පුළුවන් වුණා නම් ඒක වෙන්න ඇති මේ බුදුවරු දෙනමගේ සාකච්ඡාවක් වශයෙන් අපිට මතු කරලා දෙන්න හදන්නේ. ඉතින් අපි ඒකට සූදානම් වෙලා යන්න ඕනේ. ගිහිල්ලා මනාපෙන් අමනාපට අමනාපෙන් මනාපෙට සැපෙන් දුකට දුකෙන් සැපට මේ මාරු වෙන වෙලාවේදී සැලෙන්නේ නැතුව අපි කලින් අරගත්ත ඒ අකම්පියත්ථානේට යන්න ගිහිල්ලා බලාපොරොත්තු වෙලා නැත්තම් සූදානම්ම ගිහිල්ලා එක දවසක් මේක දැකපු ගමන් ඒ යෝගාවචරයට යෝගාවචරය කියලා කියනවා. ඒ යෝගාවචරය ඊට පස්සේ දන්නෝ ඇයි භාවනා කරන්නේ කියලා. දන්නෝ ඇයි සබ්‍රහ්මචාරින් නමක් වෙන්නේ කියලා. ඇයි හික්මෙන්නේ කියලා. එතකම්ම අපි කරන්නේ මේක උරගගා බලානින් එක තමයි. ඒක නිසා මේ ඇතුළතින් පහළ වෙන මේ ඡන්දය, ඇතුළතින් පහළ මේ ආසාව, ඇතුළතින් පහළ මේ නිෂ්ඨාව, ඒ මතුවෙන වෙලාවෙදීම පෙරට පසු නොවි බලාගත්තොත් තමන්ට තේරෙවි තම ਸਰබලධාරි දිව්‍යන් වහන්සේ බව. ඒ දැකීමමයි මේකට උත්තරේ. එතකොට මේ හින්දු පුරාණේ ඊට තියෙනවයි කියනවා යමක් හරියටම අස්පනා අපිට මෙහෙම දැක්කොත් එතනදී දෙයයන්ට අපිව නොපෙනියනවායි කියන. අපිට යමක් බලන්න බැරුව අපේ ඉන්ද්‍රිය ඥානය අපිව අවුල් කරනකොට දෙයයන්ට පේනවා මම මෝඩයයි කියලා. ඒචා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඡන්දේ පහළ වෙනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ආථා පහනට එතනම දැක්කොත් එන පහළ වෙනකොටම දැක්කොත් මායයටවත් දෙයියෙකුටවත් බ්‍රහ්මණයටවත් අපිව දැක් ගන්න බැරි වෙනවා. ඒ දර්ශනයේ කියනවා ශූන්‍යතා දර්ශනය කියලා. ඉතින් ඒ නිසා අපි එන වෙලාවේ සතියෙන් සතියට වැඩි ටිකක් මේ ගැන මොකද්ද තියෙනවා මේකේ. සම්පජඤ්ඤය පැත්තට ගිය පැත්තක් තියෙනවා. අන්න ඒක මතු කර ගන්න පුළුවන් නම් හැම මොහොතක්ම ක්ෂණ සම්පත්තියක්. අන්න ඒක ඉක්මව ගන්න නැතුව මතුවෙන වෙලාවේ ඒක තදට හෝ ලාවට මතුවෙනකොට දැක ගැනීමේ ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාට කලා විවාද වලින් තොර වෙලා
ඒ අධික අනවශ්‍ය වැඩිසෙනේ දබරටයි කියනවාගේ ප්‍රේමේ ප්‍රියමනාප භාවය නැතුව මේ ඡන්දය ආසාව සහ නිෂ්ඨාව දැකීමේ හැකියාව තවදුරටත් වැඩි කරගන්න හිත පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා